හරි. එහෙනම් හැමෝම මාතෘකාව ලියන්න 16 වෙනි පාඩම ගුණෝත්තර ශ්‍රේණි. හරිද ළමයි? අපි බලමු දැන්. අපි බලමු මේ මොකක්ද ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ කියලා. ඔන්න බලන්න. 2 ඊළඟට 6 18 54. දැන් ළමයි මෙන්න මේ සංඛ්‍යා රටාවේ මොකද්ද වෙලා තියෙන්නේ? 2 6 වෙලා 6 18 වෙලා 18 54 වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් පුතේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද්ද ඇත්තට වෙලා තියෙන්නේ? 2 6 වෙලා 6 18 වෙලා 18 54 වෙලා. කවුද දැක්කේ වෙච්ච දේ? මොකද්ද වෙලා තියෙන්නේ කියලා? කවුද දැක්කේ? ಗುಣ වෙලා. කීයෙන්ද ಗುಣ වෙලා තියෙන්නේ? මේක ಗುಣ වෙලාලු කීයෙන්ද ಗುಣ වෙලා තියෙන්නේ? හරි. මේක පුතේ මට පේන විදිහට 3න් 3 ಗುಣ වෙවි යන්නේනේ. දෙවරක් 3 6යි 6 වරක් 3 18යි 18 වරක් 4 54යි. මෙන්න මෙහෙම ಗುಣ වෙවි යන ශ්‍රේණි වලට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. මේ ಗುಣ වෙවි යන ඒවට කියනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. මෙන්න මේකේ මේ අපිට මේ ಗುಣ වෙවි යන නිසා අපි කියනවා මේකට තියෙනවා කියලා පොදු අනුපාතයක්. පොදු අනුපාතයක් තියෙයි කියලා තමයි කියන්නේ. අනුපාතය. ඒක ගන්නේ හැම විටම පසුපදය බෙදනවා පෙරපදය. ඕනම තැනක පසුපදය පෙරපදයෙන් බෙදුවට පස්සේ ඔය කියන ගුණෝත්තර ශ්‍රේණිය හැදෙන්නේ කොහොමද කියලා එනවා. අපි ගමු මෙන්න මේ පද දෙක. හරි. පසුපදය 18යි පෙරපදය 6යි. 18 6ෙන් බෙදුනහම 3යි. මේකට තියෙන ළමයි පොදු අනුපාතයක්. මේ පොදු අනුපාතේ සංකේතය තමයි R අකුර. ඒක මතක තියාගන්න. එහෙනම් අපි කියනවා ළමයි මෙන්න මෙහෙම ಗುಣ වෙවි යන ශ්‍රේණි වලට මොන ශ්‍රේණි කියලාද? ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. ಗುಣ වෙවි යන ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කියලා කියනවා. ඒකට තියෙන්නේ පුතේ පොදු අන්තරයක් නෙවෙයි පොදු අනුපාතයක්. ඒ පොදු අනුපාතය හොයන පසුපදය පෙරපදයෙන් බෙදුවාම පොදු අනුපාතය එනවා. හරිද? right. එහෙනම් අපි චුට්ටක් ලියාගමු. ලියන්න මෙහෙම. කිසියම් සංඛ්‍යා රටාවක පද ගුණ වීමකින් කිසියම් සංඛ්‍යා රටාවක පද ගුණ වීමකින් නිර්මාණය වී ඇතනම් ඒවා ගුණෝත්තර ශ්‍රේණි ලෙස හඳුන්වයි. හරි ළමයි. මෙන්න මේක ලියලා ඊට පස්සේ මේකත් ලියාගමු. අපි ඊට පස්සේ පැහැදිලි කිරීම කරමු.
ළමයි මේ සංඛ්‍යා රටාවත් ලියලා මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණි හැදෙන විදියත් ලියා ගන්න. හරිද? ලියන්න යටින් මෙහෙම මේ අණුව ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක් සඳහා මේ අණුව ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක් සඳහා පොදු අනුපාතයක් ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක් සඳහා පොදු අනුපාතයක් පවතී. හරිද ළමයි? right. එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ ಗುಣ වෙවි යන ශ්‍රේණි වලට කියනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒක හඳුනාගන්නේ ළමයි පසුපදයෙන් පෙර පදේ අඩු කරලා බලන්න පොදු අනුපාතයක් තියෙද කියලා. ඒ කියන්නේ හැම පද දෙකක් අතරම මෙන්න මේ පොදු අනුපාතය එනවනම් වැඩේ හරි. හරි නේද? ඒක හොඳට කල්පනාවෙන් කරලා බලන්න. හරි. ලියන්න ඊළඟට පහත දැක්වෙන සංඛ්‍යා අනුක්‍රම ගුණෝත්තර ශ්‍රේණිදැයි තෝරා ලියන්න. හරි. ඔයගොල්ලෝ බලන්න මෙන්න මේවා ගුණෝත්තර ශ්‍රේණිද කියලා ළමයි. පළවෙනි ප්‍රශ්නය. පුතේ මේක ගුණෝත්තර ශ්‍රේණිදයි කියලා චෙක් කරන්න බලන්න පොදු අනුපාතය බලන්න R වල අගය බලලා තමයි අපි මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා තීරණය කරන්නේ. හරිද? මේ හැම එකම R වල අගය හොයලා බලන්න පසුපදය පෙර පදයෙන් බෙදලා. ඒක මේ එක තැනක නෙවෙයි තව තැනක බැලුවා නම් හරි. හරිද? හැමෝම R වල අගය චෙක් කරලා බලන්න. හරි. ඔන්න ඔය ලියලා තියෙන ඒවා ගුණෝත්තර ශ්‍රේණිද කියලා හොයලා දෙන්න ළමයි.
මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යා සමූහය ගුණෝත්තර ශ්‍රේණිද කියලා පුතේ චෙක් කරමු. චෙක් කරලා බලලා කියන්න. මේ ඕගොල්ලොන්ට ඇහෙන්නේ නැහැ කියලා තියෙන ඇත්තද? මම කියන එක ඇහෙන්නේ නැත්නම් අඩුයි දැහෙනවා. එහෙම ප්‍රශ්නයක් තියද? කාටද මලීෂට ඇහෙන්නේ නැහැලු. අනිත් අයට ඇහෙනවද? ඇහෙනෝනේ. හොඳට ඇහෙනලු ඒකනේ. අනිත් අයට ඇහෙනවලු. රයිට්. ඔය එන්නේ. ඇහෙනවා. හරි ළමයි ඉක්මනට මේ වගේ R හොයන් පොදු අනුපාතය හොයන්. ඉවරද? පුතේ ඉක්මනට කියන්න. මෙන්න මේ ටික ගුණෝත්තර ශ්‍රේණිද කියලා ඔයගොල්ලෝ චෙක් කරාද? පළවෙනි එකට R ට කීයක් එනවද? දෙවෙනි එකට R ට කීයක් එනවද? ඔයාලට R ට එන අගය මත තීරණය වෙනවා මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා. හරි. පළවෙනි එකේ R එක තැනක හොයලා බෑ පුතේ තැන් දෙකක හොයලා බලන්න. R වලට හොඳ උත්තරයක් එනවනම් තැන් දෙකේම සමාන වැඩේ කොට. මට ඇවිල්ලා තියෙනවා R වලට 2යි කියලා පළවෙනි එකේ. අපි කැමති තැනකින් දෙන්නෙක් අල්ලලා බෙදමු. හරි. ඒකේ පොදු අනුපාතය 2යි. ඕක ඔතෙන්ට විතරක් නෙවෙයි පුතේ මේ දෙන්න බෙදලා බලන්න. 16 8ෙන් බෙදලා බලන්න. ඒත් එන්නේ 2යි. එහෙනම් R වලට එතනත් 2ක් එනවා. එහෙනම් වැඩේ හරි. මේක ගුණෝත්තර වෙවි යන්නේ කීයෙන් කීයද? 2කින් 2. මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද ළමයි? ඉක්මනට කියන්න. දෙවැනි එක ගුණෝත්තර ශ්‍රේණියක්ද නැද්ද? මැසේජ් එකක් දාන්න. yes no okay ඉක්මනට. නෑ. මේක ගුණෝත්තර ශ්‍රේණියක් නෙවෙයිලු. මොකද කියන්නේ? දෙවැනි එක ගුණෝත්තර ශ්‍රේණියක් නෙවෙයි කියලා දැම්මම ඇවිල්ලා තියෙනවා. ඔයාලා මොකද කියන්නේ? දෙවැනි එක ගුණෝත්තර ශ්‍රේණියක් නෙවෙයිද මගේ ප්‍රශ්නය. මෙන්න දෙවැනි ප්‍රශ්නේ. මේකේ R හොයන්න ළමයි. R ට එනවද මේ හැමතැනම එකම අගයක්? බලන්න දැන් දෙකක් විතර රවි හායි චෙක් කළා. චෙක් කරලා බලලා කියන්න R ට නියත අගයක් එනවද කියලා. 0.5යි දෙකෙන් එකයි. බලන්න. හැමතිස්සෙම බෙදන්න ඕන පසුපදයෙන් පෙර පදය. පසුපදයෙන් පෙර පදය. බෙදමු. 25 බෙදීම 50. මේ පසුපදයෙන් පෙර පදය. මේක සරල කරොත් දෙකෙන් එකයි. R ට භාගයයි ළමයි. ඔන්නම් තවත් යනක චෙක් කරලා බලන්න. පසුපදය බෙදීම පෙර පදය. එතනත් එන්නේ R ට භාගයයි. එහෙනම් මේක භාගය ගුණ වෙවි යන්නේ. මේකත් ගුණෝත්තර ශ්‍රේණියක් තමයි. දෙවැනි එක. ඒකේ පොදු අනුපාතය R වලට ළමයි නියත අගයක් එනවා.
පොදු අනුපාතයක් තියෙනවා. හරිනේ? ඉක්මනට තුන්වෙනි එක චෙක් කරා. හරිද? මේක මොකද තත්ත්වේ? මේක ගුණෝත්තර වෙවිද යන්නේ 5 10 වෙලා 10 ඍණ 20 වෙලා මේකේ R කීයද? මේකේ R පුතේ බලන්න බෙදලා අයි නිකන් එන්නේ නැහැ උත්තරේ. පසුපදය බෙදීම පෙරපදය 10 බෙදීම ඍණ 5. Rට එනවා 10ට 5ව 2යි ධනයි ඍණයි ඍණ. Rට ඍණ දෙකක් එනවා. ඕනනම් තව ටිකක් චෙක් කරලා බලන්න ඒත් එන්නේ Rට ඍණ දෙකම තමයි. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණියක්, මේක ගුණෝත්තර ශ්‍රේණියක්, මේක ගුණෝත්තර ශ්‍රේණියක්. දැන් කියන්න හතරවෙනි එක ගුණෝත්තර ශ්‍රේණියක්ද නැද්ද? හතරවෙනි එක ගුණෝත්තර වෙවිද යන්නේ? ඔන්න නෑ කියලා මට උත්තරයක් දාලා තියෙනවා. මොකද අනිත් අය කියන්නේ මේ හතරවෙනි එක පුතේ ගුණෝත්තර වෙවිද යන්නේ? නෑ. ෂුවර්. නෑ ෂුවර්. ආරයිට්. මේක ළමයි බෙදලා බලන්න R වලට එන අගය 20 බෙදීම 10 2යි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට 30 බෙදීම 20 මේ 30 20ෙන් බෙදුවාම දෙකක් එන්නේ නැහැ ළමයි. 1.5 එන්නේ. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. ළමයි මේ අපි ගුණෝත්තර ශ්‍රේණි වලට කෙටියෙන් කියන්නේ ගු ශ්‍රේණි කියලා. එහෙමයි කියන්නේ කෙටියෙන්. අරකට කිව්වේ සබ් ශ්‍රේණිනේ. මේකට කියන්නේ ගු ශ්‍රේණි කියලා. ඒක කෙටියෙන් ලිව්වාම හරි. ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. ගුණෝත්තර ශ්‍රේණියක් වේ. ගුණෝත්තර ශ්‍රේණියක් වේ. ගුණෝත්තර ශ්‍රේණියක් වේ. අන්තිම එක බලමු. මේක මොකද තත්ත්වය? ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද? රයිට් මේක ගුණෝත්තරයි. ළමයි මේ පසුපදයේ පෙරපදයෙන් බෙදුවද කොහොමද බෙදුවේ? පසුපදයෙන් බෙදන්න ඕන පෙරපදය. මේවා බෙදන්නේ. පසුපදය 4න් 1යි බෙදීම පෙරපදය 2න් 1යි. ඔන්නෝම බෙදුවනම් ආන්නේ. 4න් 1 බෙදීමට දාන පුතේ ಗುಣ කිරීම කියලා. රයිට්. උඩ යට මාරු කරා. එතකොට පරස්පරය වැටෙනවා. දැන් කැපෙනේව කැපුවා නම් හරි. 2ට 1යි 4ට 2යි. උත්තර එනවා 2න් 1යි. මට හිතෙන්නේ ළමයි මේ දෙකේ ඔය විදියටම උත්තරය 2න් 1 වෙනවා. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. හරි. දැන් අහගන්න. හරි. මේ ප්‍රශ්නේ ලියාගන්න ළමයි. ඔන්න විශේෂ ප්‍රශ්නයක් දැන් දෙනවා. x අගය සොයන්න තියෙන්නේ.
ලියා ගන්නකොක. x අගයක් නෙවෙයි x අගයන් සොයන්න කියලා දීලා තියෙන ළමයි. x අගයන් සොයන්න. හරි. හොයන්න බලන්න x තියෙන්න පුළුවන් අගයක්. x තියෙන්න පුළුවන් අගයක් මොනවද කියලා ඔන්න චෙක් කරලා බලලා කියන්න. මේ x වෙනුවට අපිට දෙන්න පුළුවන් මොනවද මේකේ තියෙන අගයන් කියලා. කවුද මට හදලා දෙන්නේ x එන්න පුළුවන් අගයක්? පොඩ්ඩක් ඉන්න සර්. හරි. පොඩ්ඩක් නෙවෙයි ඉන්නකො. හදලා දෙන්නකො. මේක හැබැයි මේ මනෝමයෙන් උත්තර දීලා වැඩකුත් නෑ පුතේ. දෙන්න ඕන මේ තර්කානුකූලව හදලා දෙන්න ඕන උත්තරයක් මට. සර් මෙහෙමයි මේක ගන්නෙ. මේ දුල්මේ කියන 10යි කියලා. ඒ 10 මගේ බලාපොරොත්තුව x අගයන් සොයන්න. මීට වඩා දෙයක් ඔබෙන් මම බලාපොරොත්තු වෙනවා. x අගයන් සොයන්න කියලා මම මේ දෙන්නේ. අගයන් හොයන්න කියනකොට එකකට වඩා වැඩියෙන් තියෙන්න ඕන අනිවාර්යෙන්. x අගයන් කීයක් තියෙද කියලා බලන්න. ඔන්න දැන් නම් උත්තරයක් එනවා ළමයි 10යි ඍණ 10යි. මේකට එන්න පුළුවන් අගයක් දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන පුතේ මේකට කොහොමද මේ අගයන් ගත්තේ කියලා. 10යි ඍණ 10යි ඇත්තටම හරි උත්තර. කොහොමද මේකට ගත්තේ මේ උත්තරේ? 10යි ඍණ 10යි. ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් තව වෙලාව ඕනද ඔයාලට හදන්න ඇතිද? මගෙන් වෙලාව ඉල්ලුවනේ. ඇතිද වෙලාව? ඔයාලා තාම හදනවද නැත්නම් මම පටන් ගන්නද වැඩි? සමිඳු හැදුවද මේක? සමීකරණ වලින් තමයි හදන්න වෙන්නේ නේ. හරි. හදලා. ළමයි මේ ඔයාලට මතකද දැන් දැන් ඉගෙනුව මේකේ මේ පොදු අනුපාතය ගන්න විදිය? රයිට්. කොහොමද r හොයන්නේ? r හොයන්නේ කොහොමද? මේ එහෙමයි හදන්නේ. පසුපදය බෙදන්න ඕන පෙර පදේ. ඔන්න ඔහොම. ඔය තියෙන්නේ r තෙනාගය. මෙන්න මේ දෙකෙන් ගත්තේ. ඔය වගේම පුතේ මෙන්න මේකෙත් r වලට පසුපදය බෙදීම පෙර පදය 20 බෙදීම x ඔන්න ඔහොම ලියන්නත් පුළුවන්. එහෙනම් r වලට මම උත්තර දෙකක් හොයාගත්තා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ මොන උත්තරෙන් ගත්තත් r ට එන්න ඕන එකමගේ. පසුපදය පෙර පදයෙන් බෙදුවාම r වෙනවා. පසුපදය පෙර පදයෙන් බෙදුවාම r වෙනවා. මෙන්න මේ දෙන්නගෙන්ම එන උත්තර ළමයි මතක තියාගන්න සමාන වෙන්න ඕන. අපි මීට පෙර ගණන් වල දන්නෝ හැමතැනම r වල අගය නියත අගයක් එන්නේ. මම මෙහෙම වැඩක් කරනවා. මම මෙන්න මේ දෙන්නගෙන් එන අගය සමාන නිසා මෙහෙම ලියනවා. x බෙදීම 5 සමානයි 20 යට x. ඔන්න ඔහොම බලන්න ළමයි මේක හදන විදිය. දැන් පුතේ මේක අපි හරස් ගුණිතය දානවා. x මේ පැත්තට ගුණ කරනවා. 20 මේ පැත්තට ගුණ කරනවා. x ගෙන් ගුණ කරාම x වර්ග එනවා. 20 5න් ගුණ කරාම පුතේ 100ක් එනවා. හරියට හරි. දැන් ඔන්න ළඟපාත තියෙන්නේ උත්තරේ. x වර්ග මේක විසඳන්න ඕන. මේක පුතේ වර්ගජ නිසා මම මේ 100 මේ පැත්තට දානවා. ඍණ 100ක් වෙනවා සමානයි බිඳුවයි. 100 මේ පැත්තට දාලා මෙහි බිඳුවක් කරනවා. x වර්ග ඍණ 100 සමානයි බිඳුවයි. දැන් මෙන්න මේකේ සාධක සොයන්න ඕගොල්ලෝ දන්නෝ. ඔයාලට මතක් වෙනවා සාධක සොයන ක්‍රම තුනක් තියෙනවනේ පුතේ. ඒ තුනෙන්
මේකට සාධක සොයන්නේ මොන ක්‍රමයේද? ටක් ගාලා මතක් කරලා කියන්න. මෙතන මේ වර්ගපදයකුත් එහෙම තියෙනවනේ. මොකද්ද සාධක සොයන ක්‍රමය? x වර්ග ඍණ 100 සාධක. ආවේ නෑ උත්තරයක් මට. මේකේ සාධක සොයන්න. අයියෝ. ඕගොල්ලෝ නිහඬව ඉන්නකොට දුකයි. x වර්ග ඍණ 100 සාධක. නෑ අහන්නේ නෑ ඕගොල්ලෝගෙන් මම්ම ලියනවා. මේක පුතේ වර්ග දෙකක අන්තරය 100 ලියන 10 වර්ග කියලා. සමහර අය නිකන් පොල්ලෙන් ගැහුවා වගේ තාම කල්පනා කරන්නේ යකෝ මේකේ සාධක සොයන්නේ කොහොමද? ඔන්න දැන් නම් එනවා බොරුවටනේ. හා මේක ලියනවා x ඍණ 10 x ධන 10. මේක වර්ග දෙකක අන්තරයේ සාධක. a ඍණ b a ධන b. ඔන්න සාධක. එහෙනම් ලියනවා මේක සාධක. x ඍණ 10 අනිත් එක x ධන 10 සමානයි බිඳුව. අන්තිමේදී ලියනවා x ඍණ 10 සමානයි බිඳුව හෝ x ධන 10 සමානයි බිඳුව විය යුතුයි. දැන් පුතේ ඍණ 10 අනිත් පැත්තට දාන්න x සමානයි ධන 10යි. මෙතන ධන 10 අනිත් පැත්තට දාන්න x සමානයි ඍණ 10යි. ඔන්න උත්තර දෙක. මම පොඩ්ඩක් ඉන්න හැල්ලු බලන්න ඉතින් නේද? මම ඉන්න හැල්ලු. මම ඉන්නවා 7:00 විතර වෙනකම්. මෙහෙමයි. පුතේ ඔයාලා ගාණක් දුන්නාම ඉතින් කාලයක් දෙනවා. ඉතින් ඒ වෙලාවේ කරගන්න ඕන. හරි. කමක් නැහැ. දැන් ඔක හදාගන්නකෝ. හරි. කමක් නැහැ. දැන් ඔක ලියාගමුකෝ. මෙන්න මෙහෙමයි මැද පදයට අගයන් දෙක සොයන්නේ. පොඩියට දැක්කට ටිකක් ලොකුවට තියෙන සුළු කරගෙන යන්න. ක්ලාස් නැද්ද කියලා දහන්නේ. මට ওই සංජීව දාපු මැසේජ් එක තේරෙන්නේ නැහැ එච්චර. ඉස්කෝලේ ක්ලාස් නැද්ද කියලා අහන්නේ. හරි. මට තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ මොකද්ද මේ එන පොට කියලා. නිකම් මේ මැසේජ් දාන්නේ ස්කූල් ක්ලාස් නැද්ද? මගෙන් බොලා වෙන දැහුවේ නෑ නේ එහෙම. අද විතරක් අහන්නේ. මට තේරෙන්නේ නැහැ. හරි. මෙන්න ඉස්කෝලේ ක්ලාස් නැද්ද කියලා අහන්නේ වල තියෙනවා. ඒ සංජීව. හරි. මේක ලියා ගන්න. මේක ලියලා ඉවර නම් කියන්න. මන්නම් ඔය කොතලාවල පනතේ කියන එකක් දන්නෙත් මේ ඊයේ පෙරිදලවයි. මම ඒක ගැන මුකුත් කියන්න දන්නේ නැහැ. සර් මේ කොතලාවල පනත ගැන මොකද වෙන්නේ කියලා අහනවා. මන් දන්නේ. ඒක හරිනම් මේ විරෝධය දක්වන්න ඕන ගුරුවරුත් නෙවෙයි. ඕගොල්ලෝගේ දෙමාපියෝ. කොතලාවල එකට යන්න අනාගතයේ ඉන්නේ ඔයාලනේ. ඉතින් ඔයාලා කොතලාවල එකට ගියොත් කොතලාවල තියෙන හොඳ පීඨයක්. ඉතින් ඒකට යන්න නිදහස් අධ්‍යාපනයෙන් පුළුවන්. ඉතින් ඒක වෙනුවෙන් සටන් වදින්න ඕන අපි නෙවෙයි ඕගොල්ලෝ. සහ ඕගොල්ලෝගේ දෙමාපියෝ.
අපිට නිදහසේ යන්න තියව. හරි. දැන් ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. හරිනේ? තාම ඕගොල්ලෝ දන්නේ නැහැ මේ කොතලාවල කිව්වහම මොකද්ද කියලාවත් දන්නේ නැහැ නේ. හරි. මේ මමත් ඒ ගැන ලොකුවට දන්නේ නැහැ ළමයි. එහෙම එකක් තියෙයිද? කියන්නේ එහෙම පනතක් තියෙයි කියලා මම දැනගත්තෙත් මේ ඊයේ පෙරේද ඔය මොකක් හරි කරන්න යනවා කියලානේ. හැබැයි කොතලාවල පීඨයට ගියපු ගොඩක් අපේ යාළුවෝ නම් ඉන්නවා. ඒකට ඕගොල්ලොන්ට යන්නත් පුළුවන් ළමයි. උසස් පෙළ මැත්ස් සයන්ස් කරාට පස්සේ කොතලාවල පීඨයට යන්න පුළුවන්. ඒකත් මේ ඉංජිනේර් වගේ වෛද්‍ය පීඨයක් තියෙනවා. ඉතින් මේ ඔයාලට අනාගතයේදී කොතලාවල පීඨයට යන්න පුළුවන්. ඒක හොඳ කැම්පස් එකක්. හරිද? ඉතින් මේ මං හිතන්නේ මේ අර උද්ඝෝෂණයේ තියෙන එක පෞද්ගලිකීකරණය කරනවා. එතකොට ඕගොල්ලොන්ට යන්න වෙන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 20ක් විතර ගෙවලා. ඕගොල්ලොම තීරණය කරන්න ඕන මොකක්ද හොඳ කියලා. ඔයගොල්ලෝ හොඳ රිසල්ට් එකක් දාලා මුදල් ගෙවන්න නැතුව යන්න තියෙන එකට දැන් යන්න වෙන්නේ මුදලක් ගෙවලා. හරිනේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. දැම්ම මුදල් හදාගන්න වෙයි. ඒක තමයි කරන්න හද. එතකොට රිසල්ට් දාලා නැති සාමාන්‍ය සල්ලි තියෙන අයත් ඕකට යනවා. එතකොට ඕගොල්ලෝ හොඳට ඉගෙනගෙන යන්නේ එතෙන්ට නම් සල්ලි දීලා රිසල්ට් අඩු අය යන්නේ එතෙන්ට නම් සේරම එකම තැනට තමයි යන්න වෙන්නේ. දැන් අපි කියමු ඔන්න මෙතන ඉන්න දරුවෝ දෙන්නේ මැත්ස් කරා කියලා. එක්කෙනෙක්ට තියෙන්නේ S3යි. අනිත් එක්කෙනාට තියෙනවා C3ක්. ඒතර C3 තියෙන එක්කෙනත් කොතලාවල යනවා S3 තියෙන කෙනත් කොතලාවල යනවා. දෙන්නම යන්නේ සල්ලි ගෙවල නිසා කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් සල්ලි ගෙවන්න බැරුව ඉන්න දරුවෙක් ඉන්නවනම් එයාට යන්න හම්බෙන්නේ නැත. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක බුද්ධිමත්ව හිතලා බලන්න ඕන. ඔක පාලකයන්ට වාසිදායක නිසා ඒගොල්ලෝ බලන්නේ ඉතින් මේක පෞද්ගලිකීකරණය කරාම ලෝකේ අනිත් රටවල් වලින් ආධාර ලැබෙනවනේ. ඒ ආධාර ටික කන්න බලාගෙන තමයි ඉන්නේ. හරිනේ? ඉතින් ඒක කාලේ ඒගොල්ලෝ සතුටින් ඒගොල්ලෝ ජීවත් වෙනවා අර අධ්‍යාපනය තුලින් ඉහළට අමාරුවෙන් යන්න ඉන්න ළමයිට ඒක බාධාවක්. ඉතින් යාළගේ වාසියට තමයි ඕක කරන්නේ කියලා තමයි මට දැනෙන්නේ. හරි නේද? ඊට වඩා අදහස් ප්‍රකාශ කරන්න බෑ ළමයි. මෙන්න මේ ගානත් අදහස්. 4x 16 තිස් වෙලා යනුවෙන් ගුණෝත්තර ශ්‍රේණි ශ්‍රේණි කියලා ලියන්න ළමයි. ගුණෝත්තර ශ්‍රේණි දෙකක් ඇති බව පෙන්වන්න. දෙකක් ඇති බව පෙන්වන්න. ඒ කියන්නේ ළමයි ඔයාලට R වෙනුවට උත්තර දෙකක් ආවනම් හරි. R වෙනුවට උත්තර දෙකක්. ගුණෝත්තර ශ්‍රේණි දෙකක් තියෙයි කියන්නේ ඒකයි කල්ලුත් කරා එක. දැන් අපි හදපු ගානේ කරේ ගුණෝත්තර ශ්‍රේණි දෙකක් තියෙයි කියලා පෙන්නුවා. මේකේ පුතේ විසඳලා බලන්න R ට කීයක් එනවද කියලා.
හරිද ළමයි? මේ අන්න බොරු දාලා එක්ස්ට්‍රා 8ක් දාලා එච්චර එනවද ළමයි? නෑ 8ක් වෙන්න එනවා සෝරි 8යි ඍණ 8යි එන්නේ. මට වැරදුනේ. 8ක් එනවනේ. දෙනිතගේ උත්තරේ හරිනේ. 8යි ඍණ 8යි. බලන්න අනිත් අයටත් පුතේ 8යි ඍණ 8යි එනවද කියලා. දැන් හැබැයි ඕගොල්ලෝ කෙටි ක්‍රම බෑ අර හදලා අපි හදපු ක්‍රමයක් තියෙනනේ ඒ ක්‍රමයට මේක හැදෙන්න ඕන. ධන 8යි ඍණ 8යි උත්තරේට ආවනම් හරි පුතේ. එහෙම වෙනවනේ. හරි. මේකේ මේ R හොයමු පුතේ. පොදු අනුපාතය පසුපදයෙන් පෙර පදේ බෙදන්න. තව R කෙනෙක් හොයන්න. පසුපදයෙන් පෙර පදේ බෙදන්න. 16 බෙදීම x බෙදීම 4. දැන් මෙන්න මේ එන උත්තර දෙක අපි සමාන කරනවා. දැන් මේක පුතේ හරස් ගුණිත දාන්න x වර්ග සමානයි 16 වරක් 4 64යි. x වර්ග ඍණ 64 සමානයි 0යි. දැන් මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයේ සාධක. මොනවයි සාධක 64 ලියන්න පුළුවන් 8 වර්ගය. x වර්ග ඍණ 8 වර්ග සමානයි 0යි. x ඍණ 8 x ධන 8 සමානයි 0යි. අන්තිමේදී ලියනවා x ඍණ 8 සමානයි 0 හෝ x ධන 8 සමානයි 0 විය යුතුයි. ඍණ 8 අනිත් පැත්තට දැම්මහම x වෙනවා ධන 8ක්. ධන 8 අනිත් පැත්තට දැම්මහම ඍණ 8ක්. හැබැයි ළමයි අපි මේ ගුණෝත්තර ශ්‍රේණි දෙකක් ඇති බවනේ පෙන්නුවේ. අපි මේකට මෙහෙම කරමු. මෙතෙන්ට 4 බලන්න මම ලියන ගුණෝත්තර ශ්‍රේණි දෙක 4 ඊළඟට x 8 ඊළඟට 16. ඔන්න එක ශ්‍රේණියක්. ඊළඟට ලියනවා 4 x දැන් ලියනවා ඍණ 8 ධන 16. මෙන්න ඊළඟ ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණි දෙකක් තියෙනවා. මේ තියෙන්නේ 4 8 16 4 ඍණ 8 16. එහෙමයි යන්නේ. එකක R 8යි අනිත් එකක x 8යි අනිත් එකේ x ඍණ 8යි. හරි. දැන් අපේ දරුවෝ කියන්නේ මේ ටික පුතේ තේරුණාද හැමෝටම මේ ඉගෙනගත්තු සල්ප කොටස ගුණෝත්තර ශ්‍රේණි ගැන. තාම චුට්ටයි කියන්නේ. චුට්ටයි. තේරුන්නේ නැහැ. වැඩේ આવුත්. එහෙමද? ගැටලුවක් නැද්ද? මම ඊළඟ කොටසට යන්න ඕන. හරි. හොඳයි ගැටලුවක් නැහැලුනේ. එහෙනම් ළමයි අපි මෙන්න මේ පාඩමේ තියෙන වැදගත් මාතෘකාවකට දැන් යනවා. හරි ලියාගමුකෝ මාතෘකාව. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සෙවීම. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සෙවීම. n වන පදය සෙවීම. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සෙවීම. හරි. දැන් ළමයි මෙන්න මේක මම ඔප්පු කරන්න යන්නේ නැහැ. ඔයාලට දෙනවා මම ප්‍රකාශනයක්. Tn සමානයි AR n ඍණ 1. මෙන්න මේ තමයි ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සොයන ප්‍රකාශනය. ඔයාලට මතක ඇති සමාන්තර ශ්‍රේණි වල තිබුණ Tn සූත්‍රයක්.
සමාන්තර ශ්‍රේණි වලක් තිබුණ පුතේ සූත්‍රයක් tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියලා සූත්‍රයක්. මේක පුතේ අපි සමාන්තර ශ්‍රේණි වලට දැම්මේ අද ගුණෝත්තර ශ්‍රේණි වලට මේන්න මේක තමයි දාන්නේ. එනවා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සූත්‍ර කවලම් කරන්න එපා. පුළුවන් නම් ගුණෝත්තර ශ්‍රේණි වලට දැන් සූත්‍ර 3ක් උගන්වනවා. සමාන්තර ශ්‍රේණි වලට සූත්‍ර 3ක් උගන්වනවා. සේරම පුතේ සූත්‍ර 6යි. ගැහුව පොලේක එල්ලුව බිත්තියේ. නැත්තම් මේක අමතක වෙනවා. විභාගයට දෙන්නේ නැහැ මේ සූත්‍ර. හරිද? මේක මේ පාඩමේ තියෙනවා ඓක්‍ය සූත්‍රයකුත්. මේකේ A කියන්නේ මුල් පදය. A කියන්නේ මුල් පදය. ඔයාලා දන්න දැන් මේ වෙනකොට R කියන්නේ පොදු අනුපාතය. දැන් මෙච්චර වෙලා පට්ටක ගහ හෙව්වේ. n කියන්නේ පද ගණන. හරි. මේක ලියලා කොටු කරගෙන පුතේ මේ ටික ලියා ගන්න. tn සූත්‍රය ඔන්න හරියට ලියා ගන්න. තව දෙයක් මෙන්න මේ r n දින එක කියන්නේ r ගේ දර්ශකය. ඒක පටලවල ලියන්න එපා. මොකද අත්දැකීම් අඩු නිසා ඔයගොල්ලෝ r ඒකේ දර්ශකය n ඍණ එක ලියවෙන්න ඕන උඩට පොඩියට ඒක. r n ඍණ එක. හරිද? r n ඍණ එක තමයි එන්න ඕන. දැන් පුතේ අපි මේ වාරේ ඔයාලට විභාගයට අවශ්‍ය පාඩම් වලින් අත්‍යවශ්‍ය පාඩම් වලින් තව 1.15 වෙනි පාඩම කරාම ඔයාලට ඇත්තටම දෙවනි වාරේ වැඩ ටික සේරම වගේ ඉවරයි. දත්ත නිරූපණය සහ අර්ථකථනය. සමකෝණී ත්‍රිකෝණ නම් විභාගෙට එහෙම ලොකුවට අහන පාඩමක් නෙවෙයි. එහෙනම් මේ දක්වා හොඳටම පාඩම් ටික අපි ඔන්න කරලා තියෙන්නේ. අපිට පුළුවන් ඕනනම් ඊළඟට තුන්වෙනි වාරේ වැඩ ටිකත් ඉක්මනින් පටන් ගන්න. දැන් මේ පාඩම නම් වැඩි දිග නැහැ. මේක සමහර විට හෙට නැත්තම් ලබන සතියේ අඟහරුවාද වෙද්දී ඉවරයි. ඊට පස්සේ දත්ත නිරූපණයත් ලේසි පාඩමක්. ඉතින් මේක අපිට අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයක් තුල ඉවර කරන්න පුළුවන්. එතකොට මේ මාසය 7 වෙනි මාසය අගෝස්තු මුල වෙද්දී 3 වෙනි වාරේ වැඩ පටන් ගන්නත් දෙයියනේ කියලා පුළුවන්. හරි නේද? අපි සමකෝණී ත්‍රිකෝණ පොඩ්ඩක් පස්සට දාලා ඊළඟට අපි ඉක්මනට ওই ත්‍රිකෝණමිතිය ඌත චතුරස්‍ර නිර්මාණ කුලක සම්භාවිතාව ඉක්මනට කරගමු. හරි නේද? මොකක් හරි හේතුවක් නිසා ඔයාලට මේක විභාගෙ ඉක්මනට තියෙයි කියලා කිව්වොත් අපි සූදානම් වෙලා ඉන්න ඕන. ඒක නිසා අපි ඉක්මනින්ම මේ වැඩ ටික කළා විභාගෙට අවශ්‍ය දැනුම හදාගමු. එතකොට අපිට ඕන වෙලාවක විභාගයකට ලියන්න හැකියාව තියෙනවා. මම try කරනවා ඔයාලට ඉක්මනින් මේ ටික කරලා දෙන්න. හරි. ඔන්න ගුණෝත්තර ශ්‍රේණි වල අපි සූත්‍රයක් හදාගත්තා. tn සමානයි ar n ඍණ එක කියන සූත්‍රය. දැන් පුතේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක පද ගණන සොයන්න. අපි එකක් කරලා බලමු. මේව කිව්වට වැඩක් නැහැනේ. හරි. පළවෙනි ගාන. ලියා ගන්නකො මේක. ලියන්න. 2 4 8 33 තුනක් දැම්මහම ඇති. 33ක් ගුණෝත්තර ශ්‍රේණියේ දෙක හතර අට තිප්පෙලා ගුණෝත්තර ශ්‍රේණියේ හත්වන පදය සොයන්න.
ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදය සොයන්න. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ පුතේ 7 වෙනි පදය හොයන්න කියලා තියෙන්නේ. හරි. ඕගොල්ලෝ හදන්න එපා. මම ඔක කියලා දෙන්නම් හදන විදිය ඊට පස්සේ පුළුවනි ඊළඟට තනියම හදන්න. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ 7 වෙනි පදය කීයද කියලා අපෙන් අහන්නේ. ඔන්න පුතේ බලා ගන්න හදන විදිය. අපි ඉස්සෙල්ලම ලියමු A වලගේ ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදය කීයද? මේකේ 2යි. A වලගේ 2යි. හරිනේ? මුල් පදය 2යි. ඊළඟට අපි දැනගන්න ඕන පුතේ මේකේ R වල අගය R පොදු අනුපාතය. R ගන්නේ පසු පදයෙන් පෙර පදේ බෙදලා. 4 2කින් බෙදුවාම ඒකත් 2යි. R වල අගයත් 2යි. ඊළඟට N වල අගය සමානයි 7 වෙනි පදය හොයන්න ඕන නිසා ඒකට දානු 7 කියලා. ඔන්න ඔය විදියට A සහ N සහ R වල අගය අපි හොයාගන්නවා. දැන් ඕක සූත්‍රයට දාන්න තියෙනවා. බලමු අපි ආදේශ කරලා. සූත්‍රය Tn සමානයි AR රින් 1 ඔන්න ඕක දාන්න. right. A වලට පුතේ දානවා මේකේ මුල් පදය 2යි. ඒට දාන්න 2. පොඩ්ඩක් ඉන්න. T ඉස්සෙල්ලෙන්ට දාලෙමු. Tn Tn වෙනුවට 7. අපි එනම් මේක හොයන්නේ T7 සමානයි ඒට මුල් පදය 2යි. Rට ඒකටත් පුතේ දාන්න වෙන්නේ කීයේ 2. ඒට 2යි Rට 2යි. Nට දාන්න වෙන්නේ 7 ඍණ 1. ඔන්න ඔහොම වෙන්නේ. T7 සමානයි 2 ගුණ කිරීම. අන්න පුතේ මතක තියාගන්න කිසි කෙනෙක් ඔය මේ 4000 ගාණක් එන්නේ වැඩේ කාපු අයද කොහෙද? ඔච්චර ගාණක් එන්නේ නැහැ ළමයි. ඔච්චර එන්නේ නැහැ. ඕගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ 2යි මේ 2යි ගුණ කරන්න බෑ. තේරුණායි? මේ දෙක මේ දෙකෙන් ගුණ කරලා 4යි කියලා ගන්න එපා. මේ දෙකේ 7 වෙනි බලය නැත්තම් 2 4 ඍණ 1 අගය සොයලා ඊළඟට තමයි දෙකෙන් ගුණ කරන්නේ. එහෙනම් මේකේ 2 7න් එකක් 6යි. 2 ගුණ කිරීම 2 6ක්. 2 6ක් පුතේ ගුණ කරලා බලන්න කීයක් එනවද? ගුණ කරලා බලන්න වෙනවා. 4යි 8යි 16යි 32යි 64යි. 64යි. දැන් තමයි මෙන්න මේන උත්තරය 64 වරක් 2 128යි කියලා ගන්න. හරි නේද? කිසි කෙනෙක් දෙවරක් 2 4යි කියලා 4 6 වෙනි බලේ නම් හොයන්න එපා. එහෙම වුණොත් වැඩේ කපුටි. හරිනේ? ඔඩ පළවෙනි ගාන අපි හැදුවා. මේ ගානත් අදම බලන්න මේක තනියම දෙන්න හදා. දෙක 6 18 ගුණෝත්තර ශ්‍රේණියේ හය වන පදය සොයන්න. හරි. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණිය පුතේ 6 වෙනි පදය හොයන දේ. මේ ගුණෝත්තර ශ්‍රේණිය 6 වෙනි පදය කීයද කියලා බලන්න. හැබැයි හොයන්න කලින් හැමෝම A වල අගය ලියන්න, R වල අගය ලියන්න, N වල අගය ලියාගෙන මෙන්න මේ විදිහට ආදේශ කරලා බලන්න කීයක් එනවද කියලා.
486යි. R වෙනස්ද? නෑ. R වෙනස් නෑනේ. 6 2කින් බෙදුනහම 3යි 18 6න් බෙදුනහම 3යි. R ට 3 එනවා පුතේ. R වලගේ නියතකයක් තියෙන්නේ. R වෙනස් වෙන්නේ නෑ. උත්තරේ 486යි කියලා ඔන්න දැන් බහුතර ප්‍රතිචාරයක් තියෙනවා. බහුතර ප්‍රතිචාරයක් තියෙන දෝෂාභියෝගයක් වුණා පරාජය කරන්න පුළුවන්. හරි. 486යි ඔන්න දැන් ගොඩක් අයට ඒ උත්තරේ ඇවිත් කියන පුතේ. බලන්න. මුල් පදය A 2යි R කැමති දෙන්නේ බෙදලා ගන්න. N 6යි. සූත්‍රය Tn සමානයි AR n ඍණ 1. අපි හොයන්න පුතේ T වල කීයද 6 T6. A මුල් පදය 2යි R පොදු අනුපාතය 3යි n ට රයිට් දාන්න 6 ඍණ 1. දෙක ගුණ කිරීම 3 6න් එකක් ගියොත් 5යි. දෙක වාරයක් පුතේ මට කියන්න 3ව 5ක් ගුණ කරාම කීයක් එනවයි? 15 නම් නෙවෙයි 3ව 5ක් එක පෙරට රියලා ගුණ කරන්න ඕන. 243යි. 243යි. දැන් මේක දෙකෙන් ගුණ කරන්න 486යි. හරි. මේක තමයි ඔයගොල්ලෝ මට කිව්වේ. හරි නේද? රයිට්. දැන් ඔයාලට අදහසක් එන්නේ නැති මේ ගුණෝත්තර ශ්‍රේණි ගණන් අමාරු නෑ ළමයි. මේ තියෙන දත්ත ටික මේ සූත්‍රයට දැම්මහම උත්තර එනවා. හැබැයි හොඳට මතක තියාගන්න විභාගෙට අහන්නේ ගුණෝත්තර ශ්‍රේණි වලින් චුට්ටයි. මේ ප්‍රශ්නය හැම අවුරුද්දෙම පේපර් එකේ හම්බ වෙන්නේ පුතේ 7 වෙනි ගානට. 7 වෙනි ගානට තියෙන්නේ B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට. B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ 7 වෙනි ගාන වශයෙන්. ඒකේ නැවත කෑලි දෙකකට කඩනවා. මේක A මේක B කියලා. මෙන්න මේ A කොටසේ තියෙන්නේ තනිකරම මතක තියාගන්න A කොටසේ සමාන්තර ශ්‍රේණි. මේක තියෙන පුතේ සමාන්තර ශ්‍රේණි. එහෙනම් ඕගොල්ලෝ වැඩියෙන් දැනගන්න ඕන සමාන්තර ශ්‍රේණි ගැන. B කොටසේ තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි. දැන් මම පේරුනේ මම වැඩිපුරම මේ පේලි ගානක් තියේ මේකට. මේකට ළමයි පේලියයි දෙකයි. ලකුණු දුන්නොත් සාමාන්‍යයෙන් ගුණෝත්තර ශ්‍රේණි වලට ලකුණු 3යි හම්බෙන්නේ. සමාන්තර ශ්‍රේණි වලට 7ක් විතර හම්බ වෙනවා. එකතු කරලා තමයි 10ක් ලැබෙන්නේ. එහෙනම් ඔයාලට ගුණෝත්තර ශ්‍රේණි පුළුවන් වුණාට මේ ගාන දිනන්න බෑ පුතේ. අනිවාර්යෙන්ම සමාන්තර ශ්‍රේණි ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. සමාන්තර ශ්‍රේණිත් උගන්වන්න ඕනද? සමාන්තර ශ්‍රේණිත් උගන්වන්න ඕනද? ගුණෝත්තර ශ්‍රේණි ඇතිද? මතක තියාගන්න ලකුණු 10ක්. මේක සාමාන්‍යයෙන් අතාරින්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේක ඇතෑරියොත් මේකේ 8 වෙනි ගානට එන්නේ නිර්මාණයක්, 9 වෙනි ගානට එන්නේ ජ්‍යාමිතිය, 10 වෙනි ගානටත් එන්නේ ජ්‍යාමිතිය, 11 වෙනි ගානට පරිමාව, 12 වෙනි ගානට කුලක. මේක ජ්‍යාමිතිය. ඔන්න ඔහම තමයි ප්‍රශ්න 6 තියෙන්නේ. පටන් ගන්නේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි, නිර්මාණ, ජ්‍යාමිතිය, පරිමාව, කුලක. එතකොට ජ්‍යාමිතිය ගණන් හොඳට පුළුවන් නම් මේක දෙයියනේ කියලා අතාරින්න පුළුවන්. මම දන්න තරමින් බහුතරයක් ළමයිට ජ්‍යාමිතිය ටිකක් ඇලර්ජික්. ඉතින් මේක ගොඩ දාගන්න try කරන්න ඕනේ. මේක අනිවාර්යෙන් හදන්න විභාගෙට. හරිද? මෙන්න මේ පාඩම් තුනම ජ්‍යාමිතිය සම්බන්ධ පාඩම්. නිර්මාණ, ජ්‍යාමිතිය. නිර්මාණ කියන්නේ ජ්‍යාමිතියේම කොටසක්.
හරි නේද? මේක උගන්වලා තියෙන්නේ මේ වෙනකොට. මේක විතරයි තාම උගන්වලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තාම මෙන්න මේ B කොටසේ ප්‍රශ්න වලින් පරිමාව විතරයි හොඳට උගන්වලා තියෙන්නේ. කුලක තාම උගන්වලා නැහැ, ජ්‍යාමිතිය තාම උගන්වලා නැහැ. ටිකක් 10 ඉගෙනගෙන තියෙනවා. මේකට පස්තාරෙන්නේ නැහැ පුතේ. පස්තාරෙන්නේ මේකේ A කොටසට. මේ මම කතා කරන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ B කොටස ගැන. පස්තාර ප්‍රතිශත ඒ වෙන්නේ A කොටසට. A කොටසේ තමයි ත්‍රිකෝණමිතිය ගාන එහෙම තියෙන එකක් තාම කරලා නැහැ. ඒ කියන්නේ ඔයාලට තාම ඉගෙන ගන්න තියෙනවා මේක. මම උගන්වනවා. එතෙන්ට 10යි. මේක උගන්වනවා 10යි. මේක උගන්වනවා 10යි. මේක උගන්වනවා 10යි. මේක උගන්වලා තියෙනවා. සමාන්තර ඡේදෙත් මේ ගැම්මටම කරගත්තොත් ඒකටත් 10යි. දෙයියනේ. තාම අපි ඉන්නේ විභාගෙට ලකුණු ගන්න පුළුවන් තැනකනේ. අතාරින තැනක නෙවෙයි. බෑ කියලා අතාරින්න ඕන තැනක නෙවෙයි. මේ ටික හරියට කරත් ලකුණු 50ක් ගන්න පුළුවන් නේ. බලන්නකෝ. මේ 1 2 3 4යි 5යි. 50න් අපි කියමුකෝ 25ක් අඩු කරා කියලා. එතකොට කීයක් තියෙන්නේ? ලකුණු 35 15ක් අඩු කරා කියමු. ලකුණු 35ක් ගන්න පුළුවන්. හරිද? තාම ත්‍රිකෝණමිතිය උගන්වලත් නැහැ. ඉරි පාඩමක් තියෙන ඉස්සරහට කරන්න තියෙන්නේ. ඊළඟට ඉස්සරහට සම්භාවිතාව කළත් නැහැ තාම. මං කිව්වේ ඒකයි. දැන් තමයි ළමයි හොඳම වෙලාව විභාගේ කරන්න. දැන් තමයි විභාගේ කරන්න ඕගොල්ලෝ හොඳටම බහින්න ඕන වෙලාව. මොකද හොඳම පාඩම් ටික දැන් තමයි ඉස්සරහට කෙරෙන්නේ. හරිනේ? ඉදිරියට කෙරෙන්නේ හොඳම පාඩම් ටික. ඔයාලට වැඩේට බහින්න තියනවා. තව එකක් තියෙනවා. තාම මං කරේ නෑනේ දත්ත නිරූපණයේ අර්ථකථනය. මේකේ 16 වෙනි 15 වෙනි පාඩම. ඒකෙත් ලකුණු 10ක් තියෙනවා. ඒක ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. ඒකේ ලකුණු 10ක් එහෙම්ම තියෙනවා. දත්ත නිරූපණය. හරි තාම කළා නෑ. මම තාම ත්‍රිකෝණමිතිය කළත් නෑ. හරි ත්‍රිකෝණමිතිය කළත් නෑ. ඒවටත් 10 10 අනිවාර්යෙන් තියෙනවා. මේ 10යි 10යි. බලන්න ඉදිරියට ඉගෙන ගන්න තියෙන පාඩම් වලින් 10යි 20යි 30යි 40යි 50යි 60ක් තියෙනවා. මේකත් එක්ක 70ක්. ඉතින් බලන්නකො එතනම S එකක් තියෙනවනේ ළමයි. හරිද? මම මේ ටිකක් ගැන කිව්වේ. මේට අමතරව මේ තව තියෙන ඔය අතරේ පොඩි පොඩි පාඩම් ටිකක් න්‍යාස පාඩම එහෙම තියෙනවා. ඉතින් මේ මම මෙතෙන්ට මම තව තාන්න ඕන සම්භාවිතාවන්. සම්භාවිතාව. ඒකට ලකුණු 10ක් තියෙනවා. මේ හරියට කරොත් මේ මාස කීපයක් ඇති හැබැයි හරියට කරන්න ඕන. මේ සර් කියන විදිහටම වැඩ ටික කරන්න පුළුවන් නම් වැඩේ හරි. ඒකයි මම කිව්වේ අන්තිම මාස 5 තමයි ළමයි කරන්න උපරිම කාලය තියෙන. ඒ කියන්නේ උපරිම කරන්න ඕන කාලය. අපේ ළමයි දැන් මොකද දන්නවද කියන්නේ? මේ අන්තිම මාස 5 තමයි උපරිම නිදා ගන්න කාලය. නේ? ඇහුවොත් දෙමාපියෝ කියන්නේ සර් මර නිදාක් ගැන ඉල්ලන් නිදා ගන්නෙමු. ජීවිතේ කවදාවත් නිදාගෙන නෑ වගේ මහ දවාලෙත් නිදි. ඇඳ බදාගත්තු ගමන් නේ? අර භූතයෝ අහලා වගේ නේ? දෙමාපියෝ කියන්නේ මම නෙවෙයි කියන්නේ. සර් කවදාවත් නෑ සර් මූ කලින් හොඳට වැඩ කරා. දැන් බුදි. ඔය මතක තියාගන්න. දැන් තමයි නැගිටලා වැඩේ කරන්න ඕන කාලේ. ඒක නිසා මහ දවාල නිදා ගන්න එපා. ලේනත් වෙන්න. ඔය රෑ 10ට විතර නිදාගෙන උදේ 5ට විතර නැගිට්ටාම ඇති. පැය 6ක් 7ක් විතර බුදිය ගත්තාම ඇති. මේ කාල සීමාව තුළ මෙන්න මේ වැඩේ කරන්න. හරිනේ? අයි ජීවිතේට ගන්න බෑ මේ කාලය. මේ අයිත් ගන්න බෑලා බයි මොකෝ කාලය ගන්නද? දැන් ඔයාලා ඊයේ දවසේ නිකරුණේ ගත කරා නම් බලන්න කොච්චර අපරාධද? ඒක ගන්න බෑනේ. ඔයාලට තාම මාස 5කින් O level ලියලා නිදා ගන්න. ඔය දාන්නේ O level ලියලා උරුනාම නිින්ද යන්නේ නැල්ලු. ඒක දරන්නේ නැහැ පුතේ. දැන් මේ කාලය තුල හොඳට වැඩ කරන්න මහන්සි වෙලා. මේ ටික තමයි හොඳම කාලය. හරි නේද? ඒක නිසා හැමෝටම කියන්නේ නිින්දට ලොකු තැනක් දෙන්න එපා. මේ කාලය තුල අමාරුවෙන් හරි මේක අපවීම කරන්න. හරි නේද? රයිට්. අපි යමු අපේ පාඩම. මේගොල්ලෝ මට බයිනවත් දන්නෙත් නැහැ. සර් මේ උදේ පාන්දරනේ අපිට නිදා ගන්න දෙන්නෙත් නැහැ. පොත දකිද්දි නිදිමතයි. ඕක තියෙන ළමයි. ඕක ඉතින් ඕගොල්ලෝට නෙවෙයි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්.
පොත දකින්නකොටම නිදිමතයි. ඒ වෙලා තියෙන්නේ මේ අපි ඒ වැඩේ ආසාවෙන් නෙවෙයිද කරන්නේ. ආසාවෙන් කරනවා නම් නිින්ද යන්නේ නැහැ. හරිද? අපි මේක කරන්නේ අයියෝ කවද ඉවර වේද මානසිකත්වෙත් හරි නෑනේ. ඉතින් ආසාවෙන් කරනවා නම් නිින්ද යන්නේ නැහැ. හරි නේද? අපි තව ගානක් අතමු. ලියන්න මේ ගාන. ගුණෝත්තර ශ්‍රේණියක ලියව ළමයි. ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය පහද පොදු අනුපාතය 4ද වේ. මුල් පදය පහද පොදු අනුපාතය 4ද වේ. එහි හත්වන පදය සොයන්න. හරි ළමයි. මෙන්න මේකේ 7 වෙනි පදය හොයන්න ඉක්මනට. එක්දාස් 280ද පුතේ උත්තරේ බලන්න. 1280යි. මේකේ මුල් පදය ඒවලගේ 5යිලු. පොදු අනුපාතය R 4යිලු. 7 වෙනි පදය N 7. මේක හොයන්න තියෙන්නේ. අ 24080යි. එහෙමද? කොච්චර ලොකු ගාණක් එනවද පුතේ? 24080ක 5000 එකකුත් ඇවිල්ලා. Tn සමානයි AR n ඍණ 1. ඔන්න ඔහම එන්නේ. n ට දාන්න 7. ඒ මුල් පදය 5යි. R පොදු අනුපාතය 4යි. n ට දාන්න 4 ඍණ 1. 5 ගුණ කිරීම 4 7න් එකක් 6යි. ළමයි දැන් මෙන්න මෙතන 4ේව 6ක් හොයාගෙන ඉන්න ඕන. අනිවාර්යයෙන්ම 4ේව 6ක් හොයාගෙන ඉන්න ඕන නැත්තම් බෑ.
4 ඒවා 6ක් මෙන්න මෙහෙම ලියලා ಗುಣ කරන්න වෙනවා ඔයගොල්ලොන්ට. ඒක ඉතින් තනියම කරගන්න ඕන වැඩක්. ඔන්න ඔහම. 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. 64 ඒවා 4ක් 256යි. 256 ඒවා 4ක් 1056යි. එකක් වැඩි වුණාද ළමයි? 4යි 16යි 64යි 128යි 128 ඒවා 4ක් නේ. sorry 16යි 64යි 64 ඒවා 4ක් 256යි මේක 1024යි 1024 ඒවා 4ක් 4096 යන්න හරි. 5 ගුණ කිරීම 4096. දැන් මේක 5න් ගුණ කරන්න 20 ගාණක් තමයි එන්නේ නේ. කී එන්නේ පුතේ 28000ද එච්චර එන්නේ නෑනේ. 20000යි 96 5යි. 20480යි. ඔන්න ඕකේ. 20480ක් එනවා නම් හරි. හරිද? අද මම උදේ ඔයාලගේ පන්තිය මේ පොඩ්ඩක් නිවාඩු දෙන්නත් අද ලයික් කරා මේ මම චුට්ටක් වගේ පොඩි අසනීප ගතියක් තියෙන නිසා ඒත් ඉතින් මේ බෑනේ ඔයාලගේ වැඩ ටික කරලා දෙන්න ඕන. තා ටිකයි තියෙන්නේ මම ඒක අද උදේ අමාරුවෙන් හරි නැගිටලා පන්තිය කරන්න ගත්තේ. අද පොඩ්ඩක් ජවයේ ශක්තිය ඔයාලට පේනවා අඩුයි. ඉතින් කමක් නැහැ ඔහොම වැඩ ටික කරලා දෙන්නම්. නැත්තම් මම උදේ පාන්දර කල්පනා කළා දැන් ඔයාලත් උදේ නැගිටලානේ තියෙන්නේ. ඒක නිසාම ඔන්න පටන් ගත්ත වැඩ ටික කරන්න. කමක් නැහැනේ පුතේ මේ ටික හැමෝටම මේ අපහැදිලි නෑනේ නේ තේරුණානේ නේ. දැන් මේ කරපු ටික තේරුණානේ නේ. හරි. ඒක ගැටලුවක් නැත්තම් එච්චරයි. දැන් ළමයි මේ ගුණෝත්තර ශ්‍රේණි වලින් මෙන්න මේ සූත්‍රයෙන් අපිට තියෙනවා ගණන් හදන්න සෑහෙන්න. මේකේ ටියුට් එක අතේ තියෙනම් හරි. දැන් ඔයාලා මේ ලබන සතියේ නෑ. හෙට වෙද්දී ටියුට් එක කොහොම හරි ගන්න. ටියුට් එක නැති අය සමහර අය පන්ති ගාස්තු ගෙවලා ටියුට් එක නැති අය ඉන්නවා. ඒ අය මගෙන් WhatsApp කරලා හරි ඉල්ල ගන්න ටියුට් එක. හරිද? අනිත් අය ඉක්මනින්ම ටියුට් එක අද අරගන්න. අරගෙන හෙට ලෑස්ති වෙන්න ටියුට් එකත් එක්ක. දැන් ටියුට් එක මම අද අත තියන්නේ නැහැ මොකද සමහර අය ගාව ටියුට් එක නැහැ පුතේ. අද දවසේ තුලක ඉක්මනින් විකල්පයක් හොයලා ටියුට් එක අරගන්න. සමහර ළමයින්ට ඒ ගැටලුව තියෙන ළමයි පන්ති ගාස්තු ගෙවලා ටියුට් එක හම්බෙච්ච නැති අයට WhatsApp කරලා දෙන්න. වෙන විකල්පයක් නැත. හරිද? right. අපි තව ගාණක් හදමු. දැන් මේ TN සූත්‍රයේ භාවිත තමයි ළමයි අපි දැන් මේ කරගෙන යන්නේ. ලියන්න මුල් පදය 3ද ලියමු. මේක ලියන්න. හැමෝම ලියන්නකෝ. මුල් පදය 3ද ඒ 3යි. මුල් පදය 3ද පස්වන පදය ඒ කියන්නේ T5 ළමයි. පස්වන පදය 48ද මුල් පදය 3ද පස්වන පදය 48ද වන ගු ශ්‍රේණියක මුල් පදය 3යි පස්වෙනි පදය පුතේ 48යි වන ගු ශ්‍රේණියක පොදු අනුපාතය සොයන්න. පොදු අනුපාතය සොයන්න.
මුල් පදය 3යි පස්වෙනි පදය 48යි වන ගුණෝත්තර ශ්‍රේණියක R වලගේ අහන්නේ පුතේ පොදු අනුපාතය. හරි. මම විනාඩියක් දෙකක් දෙන්නම් ඔයාලා සූත්‍රය දාලා try කරන්න R වලගේ සර්ට හොයලා දෙන්න. හරි බලමු. මේකටත් දාන්න ඕන TN සූත්‍රෙම තමයි. R වලට 2යි කියලා ඔන්න මට හරණීයවල තියෙනවා. බලමු. R වලට 2යි. මේක ටිකක් වෙනස් ළමයි හදන්න තියෙන ක්‍රමවේදය. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට මේක ආදේශ කරලා චුට්ටක් මොනවා හරි ලියලා වැඩේට යන්න. එතකොට හොඳයිනේ නේ. R වලට 2යි. පොදු අනුපාතය 2යි කියලා තමයි හැමෝම ඔන්න උත්තරේ වන්නේ. බලමු. හරි. අපි බලමු ආදේශ කළා. අපි දැන් හොයන්නේ පුතේ පස්වෙනි පදය සඳහා ප්‍රකාශනයක්. පස්වෙනි පදය. එහෙනම් මම ලියනවා T5 කියලා. T5. පස්වෙනි පදය. ඒට දාන්න මුල් පදය 3යි. ළමයි R තමයි දන්නේ නැත්තේ. මේකට පුතේ Rම කියලා ලියා ගන්න. Rම කියලා ලියා ගන්න. එන්ට දාන්න අපි මෙතන එන්ට දැම්මේ 5 නේද? n වෙනුවට 5 දැම්මා. මෙතනත් n වෙනුවට 5 දාන්න. 5 රින 1. දැන් ළමයි මේ T5 කියලා කියන්නේ කීයද වටිනාකම? T5 වටිනාකම 48යි. එහෙනම් T5 වෙනුවට 48 දානවා. 3 ගුණ කිරීම R වල 5න් එකක් ගියොත් 4යි. මෙතනින් එහා කොහොමද හදන්නේ? මෙතනින් එහා කොහොමද හදන්නේ? මතක තියාගන්න මෙතන තියෙන්නේ 3යි R වල 4 වෙනි බලය. මෙතන තියෙන්නේ පුතේ 48. මම R වල අගය හොයන්න ඕන නිසා දෙපැත්තම 3න් බෙදනවා. 3ට 3 කැපෙනවා. 48 3න් බෙදුවොත් කීයක් එනවද ළමයි? 16යි නේ. 48 3න් බෙදුනොත් 16යි සමානයි R වල 4යි. R වල 4 වෙනි බලය. දැන් මෙන්න මේ පැත්තේ තියෙන්නේ R වල 4. R වල 4. හරිද? මේ පැත්තේ තියෙන්නේ R වල 4. මෙන්න මේ 16ත් අපි ලියන පුතේ 4 වෙනි බලයක් විදියට කාගේ හෝ සංඛ්‍යාවක. මේ 16 ලියන්න පුළුවන් පුතේ අපිට 2 4 කියලා. 16 කියන්නේ 2 බල 4. සමානයි R වල 4. දැන් බලන්න මෙයාගේ දර්ශකය 4යි. මෙයාගේ දර්ශකය 4යි. අපි එහෙමයි මේ જાතිය ගණන් හදන්නේ. 16 සමානයි R වල 4. 16 ලිව්වා 4 වෙනි බලයක් විදිහට 2 4. ඔයාලට පේනවද දැන් මේකේ උඩ කෑලි දෙක සමානයි. උඩ කෑලි වෙන්නේ 4යි 4යි. උඩ කෑලි සමාන නම් අපි කියන මේක යට කෑලිත් සමානයි. එහෙනම් ලියන්න පුළුවන් R වලට 2යි කියලා. හැබැයි කෙනෙක්ට මේක ඕනනම් ලියන්න පුළුවන් පුතේ ඍණ 2 4 වෙනි බලය. ඔය R ට උත්තර දෙකක් එනවා. මතක තියාගන්න. හරිද? ඔන්න මම එක උත්තරයයි ගත්තේ. ඍණ දෙකක් ගන්න පුළුවන්. right. මේ වගේම ගාණක් දෙන ඕගොල්ලොන්ට තනියම හදන්න. ලියා ගන්න මේ ගාණ. මුල් පදය 5ද මුල් පදය 5ද ඒව ලගය 5යි. කෙටියෙන් ලියන්න ඒ 5යි.
මුල් පදය පහද හත්වන පදය මුල් පදය පහද හත්වන පදය මුල් පදය පහද හත්වන පදය 320ද වූ මුල් පදය පහයි හත්වන පදය 320ක් වූ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය සොයන්න. පොදු අනුපාතය සොයන්න. හරි පුතේ. දැන් මෙන්න මේ වගේම ගානක් මෙතන ඉන්න අපේ හැම දරුවෙක්ම මට මේකට උත්තරේ අරන් දෙන්න. එතකොට තමයි මේ උගන්නපු එකේ වටිනාකම තියෙන්නේ. අපි යමක් ඉගෙනගෙන එකෙන් ප්‍රයෝජනයක් ගත්ත කියලා. හරිනේ? රයිට්. කරලා බලන්න. කීය දෙන්නේ කියලා. උත්තරේ ආර්ට 2 දෙන්නේ. ඒකටත් 2 දෙන්නේ ළමයි. දෙකයි එන්නේ. හරිද? R වලට 2යි එන්නේ. බලමු. හරි. මේ සූත්‍රය Tn සමානයි AR n දින 1. දැන් මේ සූත්‍රය හොඳට ප්‍රැක්ටිස් වෙලා ඇති මේ වෙනකොට. මට කියන්න පුතේ අපි හොයන්නේ කීවෙනි පදේද? 7 වෙනි පදය නේද දීලා තියෙන්නේ T7. ඒට මුල් පදය. මේකේ මුල් පදය කීයක් දුන්නද? මුල් පදය 5යි නේද? 5යි. R පොදු අනුපාතය දන්නේ එන්ට දාන්න පුතේ මේ දාපු 7ම 4 1. T7 වෙනුවට කීයද දුන්නේ? 7 වෙනි පදයේ වටිනාකම 320යි. සමානයි 5 ගුණ කිරීම R වල 7න් එකක් 6යි. දැන් මෙන්න මේ 5 අයින් කරන්න පුතේ දෙපැත්ත 5න් බෙදන්න. 5ට 5 කැපෙනවා R වල 6 සමානයි 320 5න් බෙදන්න 64යි. දැන් මෙන්න මේ 64 ලියන්න ඕන කාගේ හරි 6 වෙනි බලයක් විදියට. 64 කියන්නේ පුතේ කාගේ 6 වෙනි බලයද? ඒක දැනගෙන ඉන්න ඕන නැත්තම් බෑ හදන්න. 64 කියන්නේ කාගේ 6 වෙනි බලයද? 2 6 වෙනි බලය. සමානයි R වල 6යි. අපි කියන පුතේ පාද සමානයි ඒක නිසා මොකද වෙන්නේ? sorry දර්ශක සමානයි ඒක නිසා පාදත් සමානයි. R වලගේ 2යි කියලා උත්තරේ එනවා. හරිද? එහෙනම් ඔන්න පොදු අනුපාතය සොයන විදිය තමයි ඔය කියලා දුන්නේ. හරි. මේ ගානත් ලියමු බලන්න. මම මේ ගාන දෙනවා. ඔයාලට බැරි වෙන එකක් නැහැ තනියම හදලා දෙන්න. 4 වන පදය ලියන්න. 4 වන පදය
හතරවන පදය T4 හතරවන පදය 54 වන හතරවන පදය 54 වන හතරවන පදය 54යි 54 වන පොදු අනුපාතය හතරවන පදය 54 වන පොදු අනුපාතය 3ක් වන පොදු අනුපාතය 3ක් වන පොදු අනුපාතය 3ක් වන ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය සොයන්න ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය සොයන්න ඒවලගේ හොයන්න ඕන ළමයි මුල් පදය සොයන්න හරි දැන් පටන් ගමු මුල් පදය හොයලා දෙන්න දෙක දෙන්නේ ඍණ දෙකද දෙක දෙකද පුතේ එන්නේ ඍණ දෙකද හරියට බලලා කියන්න දෙකද ඍණ දෙකද උත්තරයට එන්න ඕන ධන දෙකයි නේ රයිට් අපි බලමු Pn සමානයි AR n ඍණ 1 කොහොමද තියෙන්නේ ඕකේ මේ හතරවන පදය ගැන දීලා තියෙන්නේ T4 ඒක 54යි දැම්ම දාන්න එපා 54 T4 ඒ මුල් පදය තමයි හොයන්නේ දන්නේ පොදු අනුපාතය R 3යි එන්න දාන්න පුතේ මෙතෙන්ට දාපු 4 4 ඍණ 1යි දැන් දාමු T4ට 54යි සමානයි ඒ ගුණ කිරීම 3 4න් එකක් ගියාම 3 3 54 සමානයි ඒ ගුණ කිරීම 3 තුන්වෙනි බලය 3ව 3ක් ගුණ කරාම කීයක් එනවද 3 වරක් 3 9යි 9 වරක් 3 27යි දැන් ඒව ලගේ හොයන්න පුතේ දෙපැත්තම 27න් බෙදුවනම් ඇති ඒ සමානයි 54 27න් බෙදන්න උත්තරේ 2යි එහෙනම් මුල් පදය මේකේ කීයක් වෙනවද 2යි කියලා අපිට ගන්න පුළුවන් හරි නේද right මම ළමයි අද ඔතනින් පන්තිය නවත්තනවා හෙට මම ගුණෝත්තර ශ්‍රේණි වල ඓක්‍ය සෙවීම කොටසක් කරන්නම් එතකොට අපිට බොහෝ දුරට ඉතුරු වෙන්නේ ටියුට් එකේ ගණන් ටික තමයි මගෙන් ගානක් අහලා තිබුණා මේ ඒක පුතේ මේ ඇත්තටම සූත්‍රය තමයි ඔප්පු කරන්න තියෙන්නේ මේ ත්‍රපීසියම ගානක් අහලා තිබුණේ මේ මම ඒක 9 වසරේ ගානක්ද කියලාත් අහලා තිබුණා ඇත්තටම මේ ඒ ගානේ තියෙන්නේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස කියන ප්‍රකාශනයම තමයි ඊට වඩා එහා ඔප්පු කිරීමක් පිළිබඳව මටත් ගැටුවා දැන් 9 වසරේදී නම් ඕක ඔප්පු කරන්න තියෙනවා පොතේ මේ 11 වසරේ ගානක ඕක ප්‍රකාශනය ලියන්නම තමයි තියෙන්නේ. ඒක විතර ගැටලුවක් කරගන්න එපා. ඒක හදන්න දෙයක් නෑ ඒ ගානේ. ත්‍රපීසියමක වර්ගඵලය යහනේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස කියන ප්‍රකාශනයම තමයි ලියන්න තියෙන්නේ. හරිද? ප්‍රකාශනය ලියලා
ඔන්න ඔය ඉංග්‍රීසි අකුරු ටික ලිව්වහම උත්තරේ එනවා. ප්‍රකාශනය ලියන්නකෝ. සමාන්තර පාත් දෙක එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. එහෙම ලියලා ඕක හදාගන්න පුළුවන්. එහෙනම් ළමයි මට චුට්ටක් අද අමාරුයි. ඒ වුණාට පන්තිය මම ඔන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් කරා. හෙට එහෙනම් අපි පාඩමේ ඉතුරු ටික කරමු. එහෙම හොඳයි නේද ළමයි? හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. රයිට් ත්‍රිකෝණ දෙකක වර්ගඵල එකතුව. එහෙනම් හරි පුතේ. ඕක අර 9 වසරේ ඔප්පු කිරීම තමයි තියෙන්නේ. 9 වසරේ තියෙන ඔක ත්‍රිකෝණ දෙකකට බෙදලා එහෙම කරන්න තමයි. මම ඒක ඇහුවා ඔක 9 වසරේ ගානක්ද කියලා. හරිද? මේ 9 වසරේ තමයි ඔය විදියට තියෙන්නේ. හරි. බලමු. මම ඒකට උත්තරයක් දාන්නම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.